අමාත්‍යතුමනි මට හිතෙන්නේ ගිය අවුරුද්දේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කකුල් දෙකෙන් හිටගෙන හිටියා. මේ අවුරුද්දේ ඔළුවෙන් හිටගෙන ඉන්නවා. සරම ඇඳගෙන ඔළුවෙන් හිට ගැනීම අතිශය භයානකයි. මම හිතන්නේ එස්.පී. සානායක ගරු මන්ත්‍රීතුමා 89 ඉඳන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබෙනවා. මා දන්න විදිහට. හැබැයි ඒක අවස්ථාවක්වත් අයවැය ලේඛනයක් නොතිබුණු වර්ෂයක් තිබුණේ නැහැ. නමුත් දැන් අයවැය ලේඛනයක් නොමැති වර්ෂයක් අපි ඉදිරිපිට තිබෙනවා. මෙහිදී ජනවාරි මාසයේ 1 වෙනිදා සිට අප්‍රේල් මාසයේ 30 වෙනිදා දක්වා පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා සම්මත කරලා දර අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර දෙනු ලැබුවා. නැවත තමුන්නාන්සේලා මේ සැප්තැම්බර් මාසයේ 1 වෙනිදා සිට දෙසැම්බර් මාසයේ 31 වෙනිදා දක්වා නව අතුරු සම්මත ගිණුමක් කරහා මුදල් ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ. දැන් සෑම මන්ත්‍රීවරයෙක්ම මතු කරපු ප්‍රශ්නේ වගේම දිනේෂ් ගුණවර්ධන ගරු අමාත්‍යතුමා ඇඟ බේරාගෙන පිළිතුරු දුන් ප්‍රශ්නයත් මේක. ඒ අන්කවරක්වත් නෙවෙයි අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 31 වෙනිදා දක්වා මුදල් වියදම් කරේ කෙසේද? මම දැක්කා දිනේෂ් ගුණවර්ධන ගරු ඇමතුමා කියනවා රට ලොක්ඩවුන් කරලා තිබුණා. එයාපෝට් එක වහලා ලොක්ඩවුන් කරලා තිබුණා. ලෝකෙ පුරා ලොක්ඩවුන් තත්ත්වයක් ඇති වී තිබුණා. හැබැයි එයින් කාටවත් අයිතියක් ලැබෙන්නේ නැහැ විවස්ථාව ලොක්ඩවුන් කරන්න. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තුනෙන් දෙකේ බලයක් වෙන්න පුළුවන්. විධායක බලය වෙන්න පුළුවන්. එසේ නැත්නම් පවුලක් අත බලය වෙන්න පුළුවන්. කවරාකාරයෙන් බලය කේන්ද්‍රගත වී තිබුණත් ඒ බලය ක්‍රියාත්මක කිරීම සඳහා සීමා මාහිම් සටහන් කොට දී තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. එනිසා මේ පාර්ලිමේන්තුවේ පැවරෙන කාර්යයන් අතර ප්‍රධානම කාර්යය තමයි මූල්‍ය බලය. 148 වන අනු ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය. මේක බැහැර කරන්න බෑ. දොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසිට මේ දක්වා ඇතුළු සෑම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක මේ වගන්තිය තිබෙනවා. යන් කවරක්වත් නෙවෙයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලන බලය පාර්ලිමේන්තුව සතු වන්නේ. මේ නිකන් නීතිවේදීන්ගේ හිතුවක්කාරී ක්‍රියාවක් හැටියට මේ ව්‍යවස්ථාවට මේක ඇතුල් කරා නෙවෙයි. මොකද භාණ්ඩාගාරයේ ධනය යනු භාණ්ඩාගාරයේ සල්ලි යනු මහජනයාගේ සල්ලි. නිසා මේ මහජනයාගේ සල්ලි මහජනයාගේ නියෝජිත ආයතනයක් වන පාර්ලිමේන්තුවෙන් බැහැර කිරීමකින් තොරව ඉවත් කර ගැනීම සඳහා අනුමැතියකින් තොරව භාණ්ඩාගාරයේ මුදල් අනුමත කරගන්න බෑ. භාණ්ඩාගාරයේ මුදල් අයින් කරගන්න බෑ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ යම් ආණ්ඩුවක අයවැය ලේඛන විසර්ජන පනත පරාජයට පත් වුණොත් ඒ ආණ්ඩුව ඉල්ලාස් වෙන්නේ. ඒ කියන්නේ කුමක්? පාර්ලිමේන්තුවෙන් එම ආණ්ඩුව සඳහා මුදල් වියදම් කිරීම සඳහා බලය ලබා දීනේ. දැන් අපි දැනගන්න කැමති අප්‍රේල් මාසේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසේ 31 වෙනිදා දක්වා මාස 4 කාල පරිච්ඡේදයේ මේ මුදල් වෙන් කරේ කවර බල අධිකාරියට යටත්වද? අපි දන්නවා රටේ සියලු ආදායම ඒකාබද්ධ අරමුදලට එන්නේ. ව්‍යවස්ථාවේ 149 එක මෙහෙම කියනවා. සියලුම අයබදු තීරුබදු වරිපණම් ගාස්තු සහ මාර්ගවලින් ලැබෙන ආදායම් නියමිත කාර්ය සඳහා වෙන් කර නොලැබූ ජනරජයේ සතු සෙසු සියලුම ආදායම් සහ ලැබීම්ද ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුත්තේ. සියලු ආදායම් ඒකාබද්ධ අරමුදලට එනවා. හැබැයි මේ ඒකාබද්ධ අරමුදලේ මුදල් අයින් කරගත හැක්කේ කෙසේද? ආකාර තුනක් සඳහන් කර මා දන්න මුදල් අමාත්‍යතුමා හිටපු රාජ්‍ය බන්දුල ආකාර කීපයක් සඳහන් කොට දී තිබෙනවා. එකක් විසර්ජන පනත සම්මත වීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයේ ලේකම් වෙත අධිකාරී බලය පවරන ලිපියක් නිකුත් කළ යුතු තිබෙනවා. අනතුරුව තමයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මුදල් වෙන් කරගත හැකි වන්නේ. එසේ නැත්නම් අතුරු සම්මත ගිණුම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අතුරු සම්මත ගිණුමක් ගැන සඳහන් නොවී තිබුණත් 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ ඉඳන්ම අතුරු සම්මත ගිණුම් හරහා මුදල් වෙන් කරගෙන තිබෙනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුවේ සම්මත වූ ගිණුමක්. එහෙනම් පාර්ලිමේන්තුව අතුරු සම්මත ගිණුම සම්මත වූාට පසුව මුදල් අමාත්‍යවරයා අධිකාරී බලපත්‍රයක් නිකුත් කරනවා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීම සඳහා. දැන් මා දැනගන්න කැමති ආටිගල මහත්මයා ඇති කූඩුවේ ඔබට මුදල් අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විසින් එවැනි අධිකාරී බලපත්‍රයක් නිකුත් කරාද ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කරගන්න? නෑ. එසේනම් වගන්ති උපයෝග කරගත්තේ ජනාධිපතිවරයාගේ වගන්තිය. ඒ මොකද්ද?
153 ඒක කුමක්ද කියන්නේ? යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා යන ලැබූ අවස්ථාවක විසර්ජන පනත නීතියක් බවට පත් වෙලා නැතිව තිබියදී පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තිබෙන අවස්ථාවක. නමුත් ඒ අවස්ථාවේදීත් ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා සම්මත කරන ලද අතුරු සම්මත ගිණුමක් තිබුණා අප්‍රේල් මාසයේ 30 වෙනිදා දක්වා. තිබුණා. ඒ නිසා එවැනි නොවැනි අවස්ථාවක් නෙවෙයි තිබුණු අවස්ථාවක්. හරි තමුන්නාන්සලා තර්ක කරන්න පුළුවන්. අතුරු සම්මත ගිණුම් විසර්ජන පනත නොවන නිසා පොඩකින්. අතුරු සම්මත ගිණුම් විසර්ජන පනත නොවන නිසා විසර්ජන පනතක් ඉදිරිපත් කොට නැති බැවින් ජනාධිපතිවරයාට පුළුවන් කියලා. හරි. හැබැයි කුමන අවස්ථාවකටද පුළුවන්? එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට කවදා ඉඳන්ද පුළුවන්කම තිබෙන ජනාධිපතිවරයාට? අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙතයි ජනාධිපතිවරයා සලකයි නම් එම මුදල ඒකාබද්ධ අරමුදල නිකුත් කිරීමට වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේ. කවදා ඉඳන්ද? කවදා ඉඳන්ද? ජනාධිපතිවරයාට ඒ බලය පැවරෙන්නේ අභිනව පාර්ලිමේන්තුව කැඳවා එතෙන් සිට මාස 3ක් යනතෙක්. දැන් තමුන්නාන්සලාට මේ 153 වෙනි වගන්තිය අනුව පුළුවන් මේ අගෝස්තු මාසයේ 20 වෙනිදාගේ සිට සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් 20 දක්වා ජනාධිපතිවරයාට මේ 153 වගන්තිය යටතේ මුදල් වෙන් කිරීමේ බලය පැවරෙනවා. එහෙනම් නොවැම්බර් මාසයේ 20 දක්වා අතුරු සම්මත ගිණුමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් අද ගින්න ඕනේ. ඇයි? අභිනව පාර්ලිමේන්තුව කැඳ වූ දිනේ සිට ජනාධිපතිවරයාට නිශ්චිත ලෙස සඳහන් කොට දී තිබෙනවා. තමන්ට මුදල් වියදම් කළ හැකි වන්නේ කවදා සිටද? කවදා සිටද? ආරම්භ වෙන දිනේ කවද්ද? ආරම්භ වන දිනය මේක තමයි සිංහල භාෂාව. මේක තමයි ව්‍යවස්ථාව. ආරම්භ වන දිනය අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට එදා තමයි ආරම්භ වෙන්නේ. මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කරන්න පුළුවන්. එහෙනම් මේ අගෝස්තු මාසයේ 20 සිට නොවැම්බර් මාසයේ 20 දක්වා මාස 3ක් මුදල් වෙන් කිරීම බලය ජනාධිපතිවරයාට තිබෙනවා. එසේ නැතුව අගෝස්තු මාසයේ 30 වෙනිදාගේ සිට අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 20 වෙනිදා දක්වා ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් බැහැර කිරීම සඳහා බලයක් නැහැ. එකම බලයක් ලබා දී තිබෙනවා මැතිවරණයක් සඳහා වෙන් කරන්න පුළුවන්. තව අවශ්‍ය නම් බලයක් ලබා දී තිබෙනවා විශේෂ පනත් තරා වෙන්කොට තිබෙන මුදල් වෙන් කරන්න පුළුවන්. එසේ නැතුව මුදල් වෙන් කරන්න බෑ. මුදල් වෙන් කිරීමක් පමණක් නෙමෙයි සිදු කොට තිබෙන්නේ. ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ගැනීම පමණක් නෙමෙයි සිදු කොට තිබෙන්නේ. රට වෙනුවෙන් ණය අරගෙනක් තිබෙනවා. මම දැනගන්න කැමතියි. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට ණය ගත හැකිද? පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ජනාධිපතිවරයාට වෙන් කර හැකිද? අගෝස්තු 20 තෙක් කිසිසේත්ම බෑ. එනිසා දිනේෂ් ගුණවර්ධන ගරු අමාත්‍යතුමා මේ කතාව හොඳට දන්නවා. දන්න නිසා තමයි යෝ නේද ඉරට්ටෙන් ආඳමාලු කන්නා වගේ ආඳ අල්ලන්නත් හවුල් වෙලා ආඳ කපන්නත් හවුල් වෙලා ආඳ උයන්නත් හවුල් වෙලා කනව අතේ ගෑවෙන්නේ නැති වෙන්නේ. එවැනි උත්තරයක් තමයි ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ. ඒ නිසා මා කියන්නේ මේකයි. මේ තත්ත්වය ඇති වෙන්න දෙන්න එපා. දැන් තමුන්නාන්සලාට 3-2 බලයක් තිබෙනවා. අවශ්‍ය නම් විශේෂ පනතක් ගෙනල්ලා. ඒ 3-2 බලයකින් අනුමැතිය සහිත පනතක් ගෙනල්ලා. මේ පාර්ලිමේන්තුවට පසුගිය මාස අතරේ මුදල් වෙන් කර ගැනීම සඳහා නිශ්චිත තීන්දුවක් ගන්න. එසේ නැතුව අපි කවුරුත් Tamanට ලැබී තිබෙන කවර හෝ බලයක් උපයෝග කරගෙන විවස්ථාවේ සීමා මායිම් වලට එහා යමින් Tamanට හිතු ආකාරයේ ප්‍රහාර එල්ල කරන්න, හිතු ආකාරයේ සෙල්ලම් කරන්න ඉඩ ලබා නොදී යුතුයි. මා නැවත ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ. ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා විසින් විවස්ථාව උල්ලංඝනය කොට අරමුදලෙන් මුදල් ලබා ගැනීම මේ නිශ්චිත මොහොතේ සමුන්නාන්සලාට සතුටුදායක ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. හැබැයි මේ විවස්ථාව උල්ලංඝනය කිරීමෙන් කටයුතු කිරීමේ අවසන් ප්‍රතිඵලය තමුන්නාන්සේලාද ඩෝසර් කරමින් ගමන් කරන බව මතක තබා ගන්න. එනිසා කවර හෝ බලයක් විවස්ථාවේ සීමාවට යටත් කළ යුතුයි. එනිසා මා කියන්නේ අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 20 දක්වා
ඒ නිශ්චිත කාලය සඳහා ඒකාබද්ධ අරමුදල මුදල් වෙන් කර ගැනීම පිළිබඳව විශේෂ පනතක් කරා හෝ මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න ඒ කාල වකවානුවට පමණක් බලපාන පරිදිවත් එසේ නොකර මේ අනීති ක්‍රියාවල ඉදිරියට ගෙන යන්න දෙන්න එපයි කියන එක තමයි මගේ පළමු ඉල්ලීම. ඊළඟ දෙවෙනි කරුණ. තමුන්නාන්සේලා ජනවාරි මාසයේ පළවෙනිදාගේ සිට විශේෂ බදු සංශෝධන ගණනාවක් ගෙනාවා. ඒ බදු සංශෝධන අතර ආදායම් බදුවල ලාභයේ මත ගහන බද්ද ලක්ෂ 5 සිට ලක්ෂ 30 දක්වා ඉහළ දානු ලැබුවා. ඒ වගේම වැට් බද්ද 15 සිට 8 දක්වා අඩු කරනු ලැබුවා. ඒ වගේම බද්දට යටත්ව සැපයුම වාර්ෂික පිරිවැටුම මිලියන 12 සිට මිලියන 300 දක්වා ඉහළ දමනු ලැබුවා. ඒ වගේම NBT ඉවත් කරනු ලැබුවා. ඒ වගේම ආර්ථික සේවා ගාස්තු ඉවත් කරනු ලැබුවා. මේ ආදී බදු සංශෝධන ගණනාවක් ඇති කරා. මා දැනගන්න කැමති බන්දුල ගුණවර්ධන ඔබට මතක ඇති. රවි කරුණානායක අමාත්‍යවරයා වැට් බදු සංශෝධනය පිළිබඳ ඔබතුමාලා අධිකරණයට ගියා. අධිකරණ ලබා දීපු තීන්දුව කුමක්ද? පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා වැට් බදු සංශෝධනය කිරීම වැරදි කියන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙනු ලැබුවා. ඒ නඩු තීන්දුව ගැනීම සඳහා මූලික උනේ බන්දුල ගුණවර්ධන ඔබ ඇමතුමා හැටියට. මතකද? ඔව්. දැන් එහෙනම් 15 සිට 8 දක්වා අඩු කර තිබෙනවා. කොයිද පාර්ලිමේන්තු සම්මතය? එහෙම කළ හැකිද? NBT බද්ද ඉවත් කොට තිබෙනවා. කෝ පාර්ලිමේන්තු අනුමැතිය? කෝ ECS බද්ද ඉවත් කොට තිබෙනවා. කෝ පාර්ලිමේන්තු අනුමැතිය? සාධාරණ මේක. ඒ නිසා තමුන්නාන්සේ දා අධිකරණයට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවෙන් බදු පැනවීම සඳහා තියෙන බලය ආරක්ෂා කිරීමට කටයුතු කරපු තමුන්නාන්සේ අද ඔතනට වාඩි වෙලා කැබිනට් මණ්ඩලයක් විසින් බදු සංශෝධන අනුමත කරන ඇමතිවරයෙක් බවට පත් වී තිබෙනවා. මොකද්ද? මට හිතෙන්නේ ගරු කතානායකතුමනි මට හිතෙන්නේ ගිය අවුරුද්දේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කකුල් දෙකෙන් හිටගෙන හිටියා. මේ අවුරුද්දේ ඔළුවෙන් හිටගෙන ඉන්නවා. සරම ඇඳගෙන ඔළුවෙන් හිට ගැනීම අතිශය භයානකයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මා දෙවෙනි කරුණ මතු කරනවා මෙම පනත හරහා තමුන්නාන්සේලා ඇස්තමේන්තු කරලා තියෙනවා රජයේ වියදම රුපියල් බිලියන 1745ක් ණය ගැනීම බිලියන 1300ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රජයේ වියදම බිලියන 1745ක් වෙනකොට ණය ගැනීම බිලියන 1300ක් වෙනවා. ඒ කියන්නේ 75%. මාසික වියදම රුපියල් 100ක් නම් 75ක් තමුන්නාන්සේලා ණය ගැනීමට අනුමත කරනවා. මොන ආර්ථිකයක්ද තියෙන්නේ? ඒ විතරක් නෙමෙයි මේක තවත් පැහැදිලි කරොත් තමුන්නාන්සේලාගේ දවසක ආදායම ඩොලර් බිලියන 2.7යි. දවසක ආදායම ඩොලර් බිලියන 2.7ක් වෙනකොට දවසක වියදම සමාවෙන්න. දවසක ආදායම රුපියල් බිලියන 2.7යි. දවසක ආදායම රුපියල් බිලියන 2.7යි. දවසක වියදම රුපියල් බිලියන 14.5යි. දවසකට තමුන්නාන්සේලා ණය ගන්න සිදු වී තිබෙනවා රුපියල් බිලියන 12ක්. කවර ආර්ථිකයක්ද තියෙන්නේ? දැන් තමුන්නාන්සේලා මේ ණය අර්බුදයට සොයා තියෙන විසඳුම කවරද? ගරු නියෝජක කතානායක තවත් පැහැදිලි කරොත් ආණ්ඩුව මේ මාස 4 සඳහා ණය සහ පොලී ගෙවීම සඳහා වැය කරනවා රුපියල් බිලියන 778ක්. ණය සහ පොලී ගෙවන්න වැය කරනවා රුපියල් බිලියන 778ක්. හැබැයි ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 445යි ඇස්තමේන්තුව. ඒ කියන්නේ රුපියල් බිලියන 333ක්. මේ මාස 4 ඇතුළත රුපියල් බිලියන 33ක් අවශ්‍ය වෙනවා ණය ගන්න ණය ගෙවන්න. අනිත් වියදම් නෙමෙයි. අනිකුත් අමාත්‍යාංශ සඳහා වියදම් නෙමෙයි. ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 445ක් වෙනකොට ආණ්ඩුව මේ මාස 4 ණය ගෙවීම බිලියන 778යි. ඒ කියන්නේ රුපියල් බිලියන 33ක් ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා. අනිත් සියලු වියදම් අනිත් අමාත්‍යාංශ සඳහා වෙන් කළ සියලු වියදම් ණය ගැනීම. දැන් තමුන්නාන්සේලා මම දැනගන්න කැමතියි. අපේ රට කරවටක් ණය උගලක හිර වී තිබෙනවා. මේ අතුරු සම්මත ගිණුම හරහා හෝ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රකාශනය හරහා හෝ ආණ්ඩුව මැතිවරණයට ඉදිරිපත් කළ වැඩපිළිවෙල හරහා හෝ මේ ණය උගලෙන් ගැලවීම සඳහා තෝරාගෙන තිබෙන උපාය මාර්ගය කවරද? රටක් ඇති වී තිබෙනවා නම් උපයා ගන්න ආදායම බිලියන 445යි. ණය ගෙවීම බිලියන 778යි. ණය ගෙවන්නත් ණයට ගන්න වෙනවා
බිලියන 333ක්. මේ ආර්ථිකය කුමක්ද? එනිසා තමුන්නාන්සේලා අවධානය යොමු කර තිබෙනවාද? කරවටක් ගිලී තිබෙන මේ ණය අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා තමුන්නාන්සේලාගේ දැක්ම මොකද්ද? කිසිම දැක්මක් නැම කියන එක නැවත. පුරුදු කතාව. ගරු කතානායකතුමා අලුත් ආණ්ඩුවක් එනකොට ආණ්ඩු මාරු වුණ බොහෝ අවස්ථාවල මේ පාර්ලිමේන්තුව ඉඳගෙන තිබෙනවා. බොහෝ අවස්ථාවල අපි එකම කතාව දැකලා තියෙන ওই පැත්තෙන් ගිහින්. මොකද්ද? එක පැවති ආණ්ඩුව අපිව විශාල ණය උගුලක හිර කරා. 2015 පෙබරවාරි මාර්තු හැන්සාඩ් අරගෙන බලන්න රනිල් වික්‍රමසිංහගේ කතාව අද මහින්ද රාජපක්ෂගේ කතාව. අගමැතිතුමාගේ කතාව. ඒ වගේම අකාර්යක්ෂම ව්‍යාපෘති හරහා ණය බරක් ඇති කරා. එදා අගමැති රනිල් වික්‍රමසිංහගේ කතාව අද අගමැති මහින්ද රාජපක්ෂගේ කතාව. ඒ වගේම ඔවුන්ගේ පාලනය තුළ ඉදි කරලද ගෙවීම් කරලා තිබුණේ ආණ්ඩුව. ඒ නිසා පරණ ඉදි කිරීම වලටත් ගෙවීම් කරන්න සිද්ධ වුණා. ඒක පරණ බිල් ගෙවන්න සිද්ධ වුණා. ඒක 2015 පෙබරවාරි වල අගමැති රනිල් වික්‍රමසිංහ කතාව. ඒක 2020 අගෝස්තු වල අගමැති මහින්ද රාජපක්ෂගේ කතාව. ඒ වගේම යොදවන ලද ව්‍යාපෘති. ඒ යොදවන ලද ව්‍යාපෘති වලින් නිශ්චිත ආදායමක් උපයන්නේ නැහැ. ඒක ණය බරක් බවට පත් වුණා. ඒක 2015 පෙබරවාරි වල අගමැති රනිල් වික්‍රමසිංහ කතාව. දැන් 2020 අගෝස්තු වල මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ කතාව. මේකයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා මේ කරුණු කීපය තමයි මා කියන තව අවුරුද්දක් එකහමාරක් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගෙන් ඇහෙන්නේ ඔය අඳෝනා ගීතිකාව විතරමයි. ඔච්චරයි. පසුගිය ආණ්ඩුවේ 2015 2016 මේ අඳෝනා ගීතිකාව මේ පාර්ලිමේන්තුවේ ඇහුවා. හැබැයි තමුන්නාන්සේලා නිශ්චිත ලෙස මේ ආර්ථිකයේ මුහුණ දෙන්න ගැඹුරුතම අර්බුදයන්ට පිළිතුරු හොයාගන්න සමත් වී තිබෙනවාද? එහෙම කිසිදු සමත්භාවයක් පෙන්눔 කරලා නැහැ. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ පාර්ලිමේන්තුව සම්මත කර තිබෙන මුදල් වියදම් කරන ජාලය තමයි අමාත්‍යංශ. ඒ නිසා තමයි අමාත්‍යංශ වැය සීරි සඳහා මේ මුදල් වැය කරන්නේ. දැන් අපේ රටේ කැබිනට් අමාත්‍ය දුර 28ක් තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දුර 40ක් තිබෙනවා. පෙරේදා රාත්‍රියේ දීපයකත් එක්ක. ඒතර ඔක්කොම 68යි. හැබැයි මම දැනගන්න කැමතියි මේ කැබිනට් අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර වෙනස කුමක්ද? කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශයක් ලැබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාට අමාත්‍යංශයක් ලැබෙනවා. කැබිනට් අමාත්‍යවරයාට ලේකම්වරයෙක් ලැබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාට ලේකම්වරයෙක් ලැබෙනවා. කැබිනට් අමාත්‍යවරයාට මුදල් වෙන් වෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාට මුදල් වෙන් වෙනවා. කැබිනට් අමාත්‍යවරයාට හිමි වරප්‍රසාද රාජ්‍ය අමාත්‍යවරයාට හිමි වෙනවා. කැබිනට් අමාත්‍යවරයා සතිපතා කැබිනට් එකට යනවා. රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ පත්‍රිකාවක් විතරක් තියෙනකොට කැබිනට් එකට යනවා. මොකද්ද වෙනස? කැබිනට් අමාත්‍යවරයා සතිපතා කැබිනට් එකට යනවා. රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ කැබිනට් පත්‍රිකාවක් විතරක් තිබුණොත් කැබිනට් එකට යනවා. අනිත් අයත් වැඩියෙන් කැමති වෙයි ඒකට. තමන්ගේ එකක් විතරක් තින් දවසට එන්න. හරිද? ඒ නිසා මේ ව්‍යවස්ථාවේ තිබෙන එක හිලකින් රිංගීම අමාත්‍ය දුර සීමා කිරීම මේ රටේ කාලාන්තරයක් තිස්සේ තිබුණු යෝජනාව. ඒ සඳහා තමයි 19 වෙනි සංශෝධනයෙන් අමාත්‍යංශ සීමා කරන්නේ. හැබැයි සීමාව බිඳීම සඳහා තමයි මේ රාජ්‍ය කැබිනට් කියන උගුල ඇටෙව්වේ. දැන් සිදු වී තිබෙන්නේ කුමක්ද? ඒ නිසා දැන් අපි තේරුම් ගත යුතු තිබෙන ගරු නියෝජ්‍ය මුදල් ඇමතු නියෝජක සභාපතිතුමනි කතානායකතුමනි හිටපු අපේ මුදල් ඇමතුමා අමාත්‍යංශ 68ක් තිබෙනවා අපි දැන් පිළිගත යුතුයි. දැන් මේ අමාත්‍යංශ 68ක් තියෙන අතරතුර මම දැනගන්න කැමතියි අපේ රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා කවුද? දැන් මේ පාර්ලිමේන්තුවෙන් වැඩිම මුදල බිලියන 174ක් කෝටි 10400ක්. ඒක නිකන් අර මැටි පිත්තල ඒ කර්මාන්තයත් එක්ක කල්පනා කරලා බැලුවොත් 300 වගේ ගුණයක මුදලක්. මම දැනගන්න කැමතියි පාර්ලිමේන්තුවෙන් තමුන්නාන්සලා අපෙන් ඉල්ලා සිටින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 174ක් වෙන් කරලා දෙන්න කියලා මම දැනගන්න කැමතියි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වග කියන ඇමතිවරයා කවුද? කවුද රාජ්‍ය භාර ඇමතිවරයා? රාජ්‍ය ආරක්ෂා භාරපය ඇමතිවරයා? මට කියන්න. කවුරු ඇමතිවරයෙක් නැගිටලා කිව්වොත් හොඳ කැබිනට් මණ්ඩලය ඇතුලේ කවුද ඇමති? රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ භාර ඇමති කවුද? මේ පාර්ලිමේන්තුව තමුන්නාන්සලා ඉල්ලා හිටනවා බිලියන 174ක්. කා වෙනුවෙන්ද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන්. ඒ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කවුද? මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. රාජ්‍ය
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ ගරු සමර රාජපක්ෂ අමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍යතුමා. හැබැයි ඔබතුමාට යුද හමුදාවයි තිනේ. ඔබතුමාට දෙන පොලිසිය දිසාපති කාර්යාලය. දැන් මට දැනගන්න කැමති ඔබතුමා මග කියනවද හමුදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ බිලියන 174ට? මේක තමුන්නාන්සේටයි තිනේ. එහෙනම් ඇමති කවුද? කවුද ඇමති? සියල්ලම. ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශේ නේද කෑලි කෑලි කඩලා ඔක්කොම අතේ තියෙනවා. නේ ගැසට් එක එක්කෙනෙකුට වෙන් කරලා දීලා තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවෙන් බිලියන 174ක් ඉල්ලා හිටනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවට කියන්නේ නැහැ කවුද රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා. ඇයි නොනිල ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව. මේ තුන්වෙනි අවස්ථාවේ නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. ඒ නිසා තමයි තමුන්නාන්සේලාට කියන්න බැරි. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයෙක් දන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවෙන් බිලියන 174ක් ඉල්ලා හිටීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. ඒක තමයි දෙවෙනි කරුණ. ඊළඟ අපි දන්නවා ගරු අගමැතිතුමා නම් මුදල් පිළිබඳ අමාත්‍යවරයා, බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යවරයා, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා. ඒ වගේම මේ අමාත්‍යංශ ගණනාවක් බෙදා වෙන් කරා. මේ මාසන්නේ කලින් හිටිය මහින්ද අමරවීර ගරු ඇමතුමා. ඔහු පරිසර ඇමති හැටියට නම් කරනවා. හැබැයි පරිසර ඇමතිට අයිතිකම මොකද්ද? මධ්‍යම පරිසර අධිකාරියයි, භූ විද්‍යා පතල් කාර්යාංශයේ, GSMB ආයතනයේ. මෙතෙක් පරිසර අමාත්‍යාංශ කිනුවට අපිට දැනුනේ මොකද්ද? පරිසර අමාත්‍යාංශ තමයි වනජීවි දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශ තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශ තමයි මධ්‍යම පරිසර අධිකාරිය. හැබැයි පරිසර අමාත්‍යවරයෙක් ඉන්නවා කැලෑ අයිති නැති, සත්තු අයිති නැති. එයා පරිසර අමාත්‍යවරයෙක්. කැබිනට් ඇමති මහින්ද අමරවීර ඇමතුමා. ඊළඟ වනජීවි ඇමතිවරයා කැබිනට් ඇමතිවරයා. වනජීවි කැබිනට් ඇමතිවරයා කවුද? සීබී රත්නායක. වනජීවි කැබිනට් අමාත්‍යවරයා සීබී රත්නායක වනජීවි ඇමතිට අයිති දෙව සංස්ථාව. මේ සභාපති කෙනෙක් කරන එක ඉස්සර නම් අමරසිංහ අමරසිංහ දෙව සංස්ථාවේ සභාපති කිව්වම මතක් වෙනවා. හරිද? දැන් දෙව සංස්ථාවේ සභාපති කවුද? නේද ඇමතිවරයෙක් නේ. සීබී රත්නායක එහා සමානයි. වෝටර් බෝඩ් එක ඔබතුමාට විතරයි තියෙන කමක් නැහැ. මොකද ඒක ටිකක් ව්‍යාපෘති වැඩියෙන් තියෙනවනේ. හැබැයි දෙව සංස්ථාවක් බාර වනජීවි ඇමති කෙනෙක් ඉන්නවා. ඔහුට එක්ක වෙනලමක් දෙන්න. වනජීවි ඇමති කිව්වම කාටද දෙන්නේ මොකද්ද? වනයේ සත්තු සිව්පාවන් මේ ඔක්කොම අයිති මේ ගැන සංරක්ෂණය කරන්න තියෙන වනජීවි ඇමති කියලා. හැබැයි ගැසට් එකට ගිහලා බලපුවම වනජීවි ඇමතියට අයිති දෙව සංස්ථාව ගස් කපන්න. උත්තරයි. ඉතින් මොකද්ද මේ බෙදීම කියලා තමුන්නාන්සේගෙන් දැනගන්න කැමති මේ මුදල් වෙන් කිරීම. ඊළඟ විශේෂයෙන්ම පෞගේ දවස් කීපේ පුරාම ආණ්ඩුව අපේ රටේ නිෂ්පාදන නව පණ ගැන්වීම පිළිබඳ සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සඳහා මෙතෙක් ගැසට් නිවේදනයෙන් කාර්යයන් හැටියට පවරපු වගකීම් ඇමතිවරයාගේ නම හැටියට ඇතුළත් කොට තිබෙනවා. ඉස්සර මැටි කර්මාන්තය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත භාර අමාත්‍යවරයාගේ විෂයක්. හැබැයි දැන් විෂය නම් කරලා තියෙන ඇමතිවරයාගේ නමට. ඒ අනුව ඉන්නවා අපිට අමාත්‍යවරු ඉන්නවා වේවැල්, පිත්තල, මැටි, ලීබඩු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා. ඉස්සර අමාත්‍යවරුන්ගේ විෂයන්ට මේවා තිබුණා. අද අමාත්‍යවරයෙක් එනමුන් ඉන්නවා. කමක් නැහැ, හොඳයි. හැබැයි දැන් අපේ රටේ මේ ශේෂ්ත්‍ර මේ දේශීය කර්මාන්ත දිරිගැන්වීම සඳහා විශාල වෙහෙසක් දරනවා කියලා කියනවා. හැබැයි තමුන්නාන්සලා අයවැලේක නෙමෙන් කරලා තියෙන කීයද? මිලියන 57යි. මිලියන 57යි. ඒ කියන්නේ බිලියන 1747 බිලියන 1745ක් වන මුළු වියදමින් බතික් සමාවෙන් වේවැල්, පිත්තල, මැටි, ලීබඩු කර්මාන්තය සඳහා වෙන් කරලා තිබෙන්නේ බිලියන 0.057යි. දැන් රට ඇතුළේ ඉදිරිපත් කරන කොහොමද? මේ කර්මාන්ත දිරිගැන්වීම සඳහා මාර වෙහෙසක් දරනවා කියලා. හැබැයි තමුන්නාන්සලා මූලධන වියදම් හැටියට වෙන් කරලා තියෙන කොච්චරද? බිලියන 1745ක් වන වියදමින් එම ශේෂ්ත්‍රය සඳහා වෙන්කොට තිබෙන්නේ බිලියන 0.057යි. ඊළඟ මා දක්වා ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා කියනවා මා දැවැන්ත රෙදිපිලි නිෂ්පාදනයට අපි අත ගහනවා. ඒ සඳහා විශේෂ අමාත්‍යාංශයක් ඇදුවා බතික් අත්‍යන්තර රෙදි දේශීය ඇඟලුම් අමාත්‍යවරයා හැටියට. අපි මිත්‍ර දයශ්‍රී ජයසේකර අමාත්‍යතුමා. දැන් විශාල සාකච්ඡාවක් හදන අපි මේ රෙදිපිලි ශේෂ්ත්‍රය නංගලා ගන්න යන්නේ කියලා. ගරු මන්ත්‍රීතුමා හැබැයි ඒ සඳහා තව විනාඩි දෙකක් තියෙනවා. ඒ සඳහා වෙන් කළ තියෙන මූලධනය කොච්චරද ගත්තොත් බිලියන 1745ක් වන පිරිවෙන්
මුළු වියදමින් බිලියන 0.0.9 ඊළඟ තව අමාත්‍යවරයෙක් හැදුවා ගුදම් පාසුකම් බහලු මංස වර්ධනය වරාය බෝට්ටු හා නැව් කර්මාන්ත පිළිබඳ භාර ඇමති. මම ගැසට් නිවේදනයට ගිහිල්ලා බලපුවාම කිසිදු ආයතනයක් භාර නැහැ. අතර මා තාම ඡායාරූපයක් දැක්කේ නැහැ වැඩ බාරගත්තේ කොහෙද කියලා. ආයතනෙත් ඉන්නේ. හරිද? හැබැයි මුදල් වෙන් කළ තියෙන මිලියන 80යි. මං හිතුවා මේ නැව් කර්මාන්ත පටන් ගන්න යනවා කියලා. වෙන් කළ දෙන මිලියන 80යි. දැන් අපිට පෙන්වන මේ දේශීය කර්මාන්තර මාර දිරිගැන්වීමක් සඳහා දක්වන දායකත්වය දෙන ආණ්ඩුවක් කියලා. හැබැයි ඒක පෙන්눔 කරන්නේ මූලධනය සඳහා කොච්චර වියදම් කරනවද කියන සාධකයේ මත. ඉතින් මේ බෝට්ටු නැව් කර්මාන්තය සඳහා වෙන් කළ තිබෙන්නේ බිලියන 0.08යි. ඒ නිසා ඒවා හිස්වදන් ඇරුණුකොට ඇත්ත කරුණු නොවන බව ගරු නියෝජක කතානායකතුන් පැහැදිලි.